සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි හැම දිනාටම නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය වෙනුවෙන් ජීවිත අවබෝධය වෙනුවෙන් අපි ඔබට රැගෙන එන උතුම් සද්ධර්ම දේශනා මාලාව YouTube සමාජ ජාලය තුලත් ඒ වගේම POTV නාලිකාංක 111 බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ඒ වගේම Facebook පිටුව ඔස්සේත් නිරන්තරයෙන්ම අපි ඔබට දායාද කරන මෙත් සදහම් විකාශය වගේම බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවෙන් නිරන්තරයෙන්ම අපි දායාද කරන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවයි අපි ආරම්භ කරන්නේ. ඒ නිසාවෙන්ම මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට සැරසෙන විදිහට සදැහැති ඔබ හැම දෙනාටම අපි ආරාධනා කරනවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික සුපින්වතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නේ අප ගෞරවනීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප අප නායක ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර ලබා දෙමින් පළමු කොට පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පිළිගැනීම සිදු කරමු. සාතු සාතු සාතු. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සුදහැවත් සුපින්වතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනා මාලාවේ මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ මේ උතුම් සද්ධර්ම දේශනාවට සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ සදැහැති දායකාධිකාරීන් සිහිපත් කරන්නටයි මා සූදානම් වෙන්නේ. දුනීෂා බෝතලාගේ මහත්මිය, හසන්ති බෝතලාගේ, ජයනි බෝතලාගේ යන දියණියන්, එවැගේම කුමාර පැල්පොළ මහත්මයා, නිශාන් ආදිහෙට්ටි මහත්මයා, චන්දු කස්තුරි ආරච්චි යන බෑණනුවන් විසින් සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. ඒ හැම දිනාගේම ඒකායන ප්‍රාර්ථනාව විදිහට අපට සටහන් කර තිබෙනවා. පිළියන්දල මාවිත්තර පදිංචිව සිටින වයස අවුරුදු 76ක් වන නිර්මලා ලියනගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට, සියලු රෝගාබාධ දුරු වී නිදුක් භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට වසර 10කට පෙර ආතුව මිය පරලොව යනට යෙදුණු බෝතලාගේ සේන විල්බර්ට් පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, සංසාරගතව මිය පරලොව යනට යෙදුණු සියලුම ඥාති සමූහයාට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුලේ සුජීවත්ව වාසය කරන හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන ගමන් ලක්ලෝ වාසී හැම දිනාටම උතුම් ජීවිත අවබෝධයේ පිණිසම මේ උතුම් සද්ධර්ම දේශනාවේ දේශනාමය කුසල සංස්කාරයන් හේතු වේවා, මහෝපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සමගින් පින්වත් ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබටත් ආරාධනය. සාතු සාතු සාතු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ පිළියන්දල මාවිත්තර පදිංචිව සිටින වයස අවුරුදු 76ක් වන නිර්මලා ලියනගේ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුරුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, සියලු රෝගාබාධ දුරු වෙලා
නිරෝගී සුවයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම දැනට වසර 10කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු බෝතලාගේ සේන විල්බට් පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පරම්පරාගත සියලූම මියගේ ඥාතීන් සිහිපත් කළ පින්දීම අරමුණු කරගෙන. දුනීෂා බෝතලාගේ ඒ වගේම හසන්ති බෝතලාගේ ජයනි බෝතලාගේ කියන දියනිවරු තිදෙනා කුමාර පැල්පොල නිශාන් ආදිහෙට්ටි චන්ද්‍ර කස්තුරයාරච්චි කියන බෑනවරු මේ සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. තින් ඒ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් විශේෂෙන් ඒ අයි විදේශගතව සිට මේ ධර්ම දේශනාවේ දායකත්වය දරමින් මේ ධර්මදානය ලක්වාසි ලුවාසි හැම දෙනාටම ලබා දෙන අරමුණෙන් කළම ටෙලිවිෂන් මේ සඳහම් විකාශය ඔස්සේ වගේම Facebook YouTube ආදී මේ සමාජ මාධ්‍ය රැසක් ඔස්සේ මේ ධර්ම දේශනා විසුරුවාහරන්න කටයුතු කරනවා. ඉතින් ඒ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් ලක්වාසි ලුවාසි හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අපි කවුරුත් දන්නවා අද මේ බණහන මොහොත වෙනකොට විශේෂෙන් ලංකාවේ ඉන්න ඔබේ ඥාතීන් හැම දෙනාම විදේශ රටවල් වල ඉන්න අය ඒ වගේම ලෝකෙ පුරා ඉන්න බොහෝ පිරිසක් මේ වෙලාවේ ලෝක මහා වසංගතයක් එක්ක අන්ත අසරණ භාවයට පත්වෙලා ජීවත්වෙන වෙලාව. ඒ නිසා මෙවැනි අවස්ථාවක අපට මරණ බයක් තැතිගැනීමක් අසරණකමක් ඇතිවෙච්ච වෙලාවක ධර්මානුකූලව අපි කොහොමද අපේ හිත ධර්මය තුළ සකස් කරගන්න. අන්නේ කාරණාව ඇසුරින් තමයි අද දවස අපි ඔබට ධර්මය කියලදේ. ඔබට මතක ඇති දජග්ග සූත්‍රය. මේ දජග්ග සූත්‍රයේ සඳහන් වෙන්නේ සුරාසුර යුද්ධයක් ගැන. දිව්‍යලෝකයේ සුර දෙවියුරු කියලා කියන්නේ සක්‍රදේවීන්ට තමයි සුර දෙවියන්ගේ නායකය. සැප සම්පත්වලින් වැඩි ඒ වගේම පිනට බර සම්මාධිට්ටියට යුක්ත බොහෝ දෙවි දේවතාවරු සුර දෙවියන් අතර ඉන්නවා. ඒ අතරම දිවිය ලෝකයේ ඉන්නවා ගැටුමට බරද නොෙක් මිත්‍ය අදහස් වලින් යුක්තයි. හැබැයි පෙර පිනක් නිසා තමයි දිවිය ලෝකයේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් දිවිය ලෝකේ කොහොමද මේ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන අය ඉන්නේ? ඉන්නවා පින්වතුනි. ඒ නිසා තමයි දෙවියන් අතර සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික කියලා කොටස් දෙකක් ගැන විස්තර වෙන්නේ. ඒ අතර ඉන්නවා ගැටුමට බර දේවතාවරු කොටසක්. ඒ අයට කියනවා අසුර. අන්නේ අසුර දේවතාවරුන්ගේ නායකයෙක් ගැන සඳහන් වෙනවා. නායකයෝ දෙන්නෙක් ගැන සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි වේපචිත්ති කියන අසුරේන්ද්‍රයා, අනික් කෙනා පහාරාද කියන අසුර නායකයා. මේ වේපචිත්ති කියන අසුරේන්ද්‍රයා තමයි බොහෝ වෙලාවට මේ සුර දෙවියන් එක්ක ගැටුම් වලට යුද වදිනේවට මේ ගැටුම් වලට මූලිකත්වයේ නායකත්වය දෙන්නේ. මේ සුරාසුර දෙවිවරු අතර නිතර ගැටුම් ආරවුල් යුද්ධ ඇති වෙලා තියෙනවා. මේ දිවිය ලෝකෙ වෙන දෙයක්. අපේ බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු. දිබ්බ චක්කු කියලා කියන්නේ අපේ මේ සාමාන්‍ය ඇසින් අපි දකින්නවට වඩා දිවසින් උන්වහන්සේට මේ ඇස් දෙකෙන් ළඟ පේන දෙයක් බලනවා වගේ දිවිය ලෝකෙ දෙවියන් අතර සිද්ධ වෙන දේවල් දිවසින් දකින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දෙවුරු අතර සිද්ධ වෙන දේවල් ඇස් දෙකින් බලන්න පුළුවන්. මේ දකිනවා ළඟ වෙන දෙයක් වගේ දිවසින් දකිනවා. දුර ඈත ගමක නගරේ කාරණ්‍යක සිද්ධ වෙන දෙයක් ඒ මොහොතේ ළඟ ඉන්න කෙනෙක් දකිනවා වගේ දිවසින් දකින්න පුළුවන්. මේක භාවනා කරලා හිත වඩලා ඇති කරගන්න අවබෝධඥානයක් දිවසක් දිබ්බ චක්කු. දිබ්බ සෝත කියලා තවත් ඥානයක් ගැන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම මේ වගේ උන්වහන්සේගේ තිබ්බේ අනන්ත අවබෝධඥාන අතර දිබ්බ සෝත. දැන් අපි දන්නවා අපේ කනට ඇහෙන සීමාවක් තියෙනවා.
සමහරුන්ට නම් මේ ළඟ කතා කරත් ඇහෙන්නේ නැති වෙලාවල් තියෙනවා. අපේ කනට ඇහෙන සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ තමයි අපිට දෙයක් ඇහෙන්නේ. සමහර ලාවට අපිට ඈතින් ඇහෙනවා වගේ ඇහෙන්න පුළුවන්. හැබැයි ඒ සීමාව තුළ හැබැයි දිබ්බ සෝතේ දියුණු කරගත්ත කෙනෙකුට භාවනා වඩලා දිව්‍ය ලෝකේ දෙවිවරු කතා බහ කරන දේවල් මේ ළඟ ඉඳන් අහනවා වගේ ඒ දිවසින් අහන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරු කතා බස් කරන දේවල් මේ ළඟ අහගෙන ඉන්නා වගේ අහන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කියන අනන්ත බුද්ධ ඥාන දිබ්බ චක්කු දිබ්බ සෝතාදී මේ බුද්ධ ඥානයන් තුළ පිහිටලා දිව්‍ය ලෝකෙ සිද්ධ වෙන දේවල් මේ ළඟ වෙන දේවල් වගේ ඒක බුදු ඇසින් දැකලා අහගෙන ඉඳලා ඒ මුල් කරගෙන ධර්ම දේශනා කරන. එදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලාට දේශනා කරන මහණෙනි දිව්‍ය ලෝකයේ සුරාසුර මේ දෙවිවරු අතර යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධයට යන්න පෙර දැන් මේ ගැටුමට යන්න පෙර සුර දෙවියන්ගේ නායකයා සක්‍ර දෙවියන් තමන්ගේ සේනාව රැස් කරලා දැන් මෙතන තියෙන යුද භූමිය. දැන් ඔබ හිතන්න යුද්ධයකට සූදානම් වෙන විදිහ. යුද්ධයකට සූදානම් වෙනකොට තමන්ගේ සේනාංකවලට අණ දෙනවා. යුද පිටියේ මේ විදිහට කටයුතු කරන්න මේ වගේ කටයුතු කරන්න. එතනදි සක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍ය සේනාවට යුද පිරිසට අණ දෙනකොට කියන කතාවක් බුදුරජාණන් වහන්සේ මාතෘකා කරනවා මේ ධර්ම දේශනාවට. ඒ තමයි යුද භූමියේ නුබලාට බියක් තැතිගැන්මක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණු. අන්න කෙනෙකුට යුද්ධෙදී බයක් වෙන එක පාරට මරණ බය උපදිනවා. තැතිගන්න මොකක් වෙයිද කියලා තැතිගන්න. ලොමු ඩැහැ ගැනීම ඇති වෙනවා. අපි කියන්නේ රෝමුද්ගමනය වුණා කියල ලොමු ඩැහැගන්න. ඇඟ කිලි පොලා යන එක පාට බයක් තැති ගැනීමක් ඇති වුණහම්. අන්නේ වැනි වෙලාවක මොකක් කරන්දෝ කියල එක පාට බයක් ඇතිවෙන වෙලාවක සක්‍ර දෙවියක් කියනවා මේ යුද සේනාව යුද පෙරමුණේ යුද්ධ අතරදි යුද පිටියදී යම් බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් සක්‍ර දෙවියන්ගේ දජේ දිහා හැරිල බලන්න. ඒ කොඩිය දිහා බලන්න. එතකොට සාමාන්‍ය සේනාව පිරිස ගියාට කොඩිය උත්සගෙන යන්න. එතකොට කොඩියක් කියන්නේ කොඩිය අල්ලගෙන යනකොට ඈතට පේනවා. එතකොට සක්‍ර දෙවියෝ වෙනුවෙන් කොඩිය අරගෙන යනවා කියන්නේ තමන්ගේ යුද පෙරමුණේ ඉදිරියෙන් සක්‍ර දෙවියන් ඉන්නවා කියන පණවිඩේ තමයි අර කොඩියෙන් දෙන්නේ තමන්ගේ සේනාවට. අන්න එතකොට පොඩ්ඩක් හරි බය නැති වෙනවා නෑ. මම්මොකටද බය වෙන්නේ? අපේ නායක සෙම්පති දේවතාව සක් දෙවිදු ඉන්නවන මේ සක්‍ර දෙවියන් මේ යුද පිටි අපි ඉස්සරහ ඉන්නවා. ඒ නිසා අපි මොකටද බය වෙන්නේ කියලා අර හිතට එන බය තැති ගැනීම නැති කරගන්න. ඊට පස්සේ හදිස්සියේවත් සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න බැරිවුණොත් බලන්න කිනවා ඊසාන දෙවියන්. එහෙමත් බැරිවුණොත් ප්‍රජාපති දෙවියන්. එහෙමත් බැරුණොත් වරුණ දෙවියන්. එතකොට මේ හතර දෙනා එදා යුද්ධයට නායකත්වය දීපු මේ සුරාසුර යුද්ධයට නායකත්වය දීපු දෙව්ලොව යුද සේනාවේ සෙම්පතිවරු පිරිස. සක්‍ර දෙවියන්, ඊසාන දෙවියන්, ප්‍රජාපති දෙවියන්, වරුණ දෙවියන් කියන හතර දෙනා. එතකොට මේ හතර දෙනාගේ දජේ කොඩි හතර ඉදිරියේ තියෙනවා කියන්නේ සෙම්පතිවරු ඉදිරියේ සටන ඉන්නවා. අන්න එතකොට තමන්ට බය නැති කරගන්න පුළුවන් නෑ. මම බය වෙන්නේ. අපේ නායක සෙම්පතිවරු ඉදිරියේ ඉන්නවා. අපි වෙනුවෙන් ඉදිරියේ සටන් කරනවා. මම මොකටද බය වෙන්නේ කියලා හිතේ බය නැති කරගන්න. දැන් මේ බුදුහාඳුරු කියන එකක් නෙමෙයි. මේ සක්‍ර දෙවියන් තමන්ගේ සෙම්පතිවරුන්ට දෙන අවවාදය. බුදුරජාණන් වහන්සේ මේ අවවාදේ බුදු ඇසින් දිවසින් දැකලා දිව්‍ය කනින් අහගෙන ඉඳලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි. දෙවියන් එහෙම කිව්වට දෙවිවරු කියන්නේ බිය තැති ගැනීම ඇති පිරිසක්. බය තැති ගැනීම ඉක්මවාගේ පිරිසක් නෙමෙයි. කෙලෙස් සහිතයි. ඒ නිසා සක්‍ර දෙවියන් වේවා, අනෙත් දෙවිවරු වේවා, වරුණ දෙවියන්, ඊසාන, ප්‍රජාපති ඔය හැම දෙවි කෙනෙක්ම බිය තැති ගැනීම සහිතයි. නමුත් මහණෙනි අන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අර මුල් කරගෙන ධර්ම දේශනා කරන මහණෙනි නුඹලාට
මහ වනාන්තරයකදී කැලේකදී කෙලෙස් හටනේ යුක්ත වෙනකොට අර සාක්‍ර දෙවියන් සුරාසුර යුද්ධ වගේ යුද්ධයක් නෙමේ හැබැයි කෙලෙස් යුද්ධයක් ධර්මාවබෝධය පිණිස කෙලෙස් යුද්ධකට යන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බුදුහාඳුරු කියනවා මේ කෙලෙස් යුද්ධෙදී කැලේකදී ආරණ්‍යකදී කුටියකදී තනියෙන් මහ වනාන්තරය අමු සොහොනක වෙන්න පුළුවන් කෙලෙස් තවනකොට බණ භාවනා කරනකොට යම් වෙලාවක ජීවිතයේ බයක් උපදිනවා තැති ගැනීමක් ඇති වෙනවා ලොමු ඩැහැගන්න අර වගේමයි භයංවා චම්බිතත්තංවා ලෝමහන්සවා එක පාට බයක් ඇති වෙනවා සමට අමනුස්ස බයක් වෙන්න පුළුවන් රෝග බියක් වෙන්න පුළුවන් මරණ බයක් වෙන්න පුළුවන් මට මොකක් වෙයිද මට අනතුරක් වෙයිද ඒ වගේ බයක් උපදින මනුස්සේකුට දැන් ඔබට ඔබේ ගිහි ජීවිතය තුළ ඔබ හිතන්න ඔබට දැන් මේ වසංගතයත් එක්ක ඔබට ඔය බය නැද්ද මොකක් වෙයිද හදිසියේවත් මේ ලෙඩේ හැදිලා නොසිතන විදිහට මැරෙන්න වෙයිද කොයි විදිහට මේ ලෙඩේට ගොදුරු වෙයිද ඉස්සරහට මොකක් වෙයිද මිනිස්සුන්ට ඔය බය තියෙනවා භයංවා චම්බිතත්තංවා ලෝමහන්සවා බය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම තියෙනවා අන්නේ වැනි වෙලාවක බුදුරජාණන් වහන්සේ අරමුණු කළ බුදුගුණ හිතන්න කිය. අන්න පිංහතුනි ඔබට බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් යම් දවසක හිතට ඇති වුණොත්. ඔබට කරන්න තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ ගුණ වසයෙන් හිතන්න කිය බුදුගුණ හිතන්න. ඒක තමයි ඔබට කරන්න තියෙන එකම දේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ කියන්නේ නික්ලේශී කෙනෙක්. රාග ද්වේෂ මෝහාදී සියලු ක්ලේශයන් ප්‍රහාණය කරපු කෙනෙක්. බය තැති ගැනීම නැති කරපු කෙනෙක්. දැන් සක්‍ර දෙවියන් දිව්‍ය සේනාවට කියන්නේ බයක් තැති ගැනීමක් ඇති වුණොත් අපේ නායක සෙම්පතිවරු ඉන්නව නේද කියලා ඒ අයගේ කොඩි දිහා බලන්න කෙනෙක්. හැබැයි ඒ අයත් බිය තැති ගැනීම නැති කරපු අය නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්නලා දෙනවා බුදුහාමුදුරන්ව සිහි කරන්න. උන්වහන්සේ රාග දේශ මෝහ ප්‍රහාණය කරගත්ත කෙනෙක්. බිය තැති ගැනීම නැති කරපු කෙනෙක්. උන්වහන්සේව ගුණ වශයෙන් හිතන්න. මම සරණගේ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා කියලා බුදුගුණ හිතන්න ගුණ වශයෙන් හිතන්න කිය. අන්න එහෙම බුදුගුණ හිතාගෙන යනකොට අර බය තැති ගැනීම නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දජග්ග සූත්‍රය පෙන්වන මහණෙනි එක පාරට බයක් තැති ගැනීමක් ඇති වුණාම බුදුගුණ හිතන්න බුදුගුණ හිතාගන්න බැරි වෙනවා අමතක වෙනවා. මොකද්ද කරන්න කියලා. කලබලයට බුදුගුණ සිහි කරගන්න අමතක වුණොත් බය තැති ගැනීමක් ඇති වෙච්ච වෙලාවක ධර්මීය ගුණ වශයෙන් හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ඒකාන්තයෙන් ස්වාක්කාතයි සන්දිට්ඨිකයි අකාලිකයි ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ධර්මයේ ගුණ හිතන්න මෙනෙහි කරන්න. ධර්මය කියන්නේ බිය තැති ගැනීම වලින් නිදහස් කරලා කෙලෙසුන්ගේ මුදවලා නිවන කරා යන මේ උතුම් ධර්මයේ ගුණ වශයෙන් හිතන්න. හදිසියේවත් ධර්මය සිහි කරගන්න බැරි වුණොත් සංගුණ හිතන්න. සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමිචි පටිපන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යදිදන් චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුද්ගලා මෙන්න මේ ශ්‍රාවකයන්ව ගුණ වශයෙන් හිතන්න කියලා. උන්වහන්සේලා ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණේය අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ලෝකෙට පහළ වෙච්ච පින් කෙතක් කියලා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරන්න. මහණෙනි බිය තැති ගැනීම ඇති වෙච්ච වෙලාවක මගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගිහි ජීවිතය ගත කරන ඔබටත් අදාළයි. එතකොට මෙවැනි වෙලාවක දැන් අපිට ජීවිතයේ නිරන්තරයෙන් මරණ බය ඇති වෙන අපිට දවස ගානේ දකින්න ලැබෙනවා 100 ගණන් දහස් ගණන් රෝගී වාර්තා වෙනවා. ලෝකෙ පුරා දකින්න ලැබෙනවා මිනිස්සු දහස් ගණන් මැරෙනවා.
දවසකට ලෝකෙ කොච්චර නම් මිනිස්සු මැරිලද. මේ වෙනකොට ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයක් මිලියන 3 ඉක්මෝලා මිනිස්සු මේ වෙනකොට ලෝකෙම මිය ගිහිල්ලා තියෙනවා මේ වසංගතයත් එක්ක. කෝටි ගාණක් මිනිස්සු මේ රෝගේ ගොදුරු බවට ලෝකෙ පත්වේගෙන යනවා. අසල්වැසි ඉන්දියාව දිහා බලනකොට මිනිස්සු පාරවල් අයිනේ දිගට දර කෑලි තියතියා මිනී පුච්චන හැටි. සමහරු බාගෙට පුච්චල ගඟකට දානවා. ඊළඟට අර ගංගානං ගඟේ මැරෙන මිනි පා කරලා යවනවා. ගඟ දිගේ මලකුණු ගොඩ ගහලා. එදකොට මේවා පින්තූර සමහරලා රූපවාහිනියෙන් වෙන්න පුළුවන්, වැඩසටහන් අතරින් පත්තරයකින් වෙන්න පුළුවන්. මෙවැනි දේවල් දකිනකොට හම්බෝ මොකක් වෙයිද? ඉස්සරහට මොකක් වෙයිද? මේ තත්ත්වය එන්න වැඩි වුණොත් අපිට මොකක් වෙයිද? මේ වගේ බයක් ලෝකෙ උපදිනවා. අන්න එවැනි වෙලාවක අපට තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ පෙන්වා ෂණිකව හිතට බයක් තැති ගැනීමක් ලොමුට හැ ගැනීමක් ඇති වුණු බුදුගුණ හිතන් ගුණ වසයෙන් මෙනෙහි කරන්න. ධර්මය ගුණ හිතන්න ධර්මය ගුණ වසයෙන් සිහි කරන්න. සංග ගුණ හිතන්න ශ්‍රාවක සංඝයාව ගුණ වසයෙන් මෙනෙහි කරන්න තුනුරුවන් ගුණ සිහි කරන්න. පිංහතුනී පුුණ්‍ය ගංගාවල් 3ක් ජීවිතයේ රැස්වෙනවා තුනුරුවන් ගුණ සිහි කිරීම තුළ. ඔබ නිතර බුදු ගුණ හිතනවා කියලා කියන්නේ පුුණ්‍ය ගංගාවක් ජීවිතය රැස්සෙනවා. ඔබ නිතර ධර්මය ගුණ සිහි කරනවා කියලා කියන්නේ පුුණ්‍ය ගංගාවක් ජීවිතය රැස්සෙනවා. ඔබ නිතර සඟගුණ සිහි කරනවා කියලා කියන්නේ පුුණ්‍ය ගංගාවක් ජීවිතය රැස්වෙනවා. දැන් හිතන්න බුදුහාදුරන්ගේ උපමාව ගඟක් රැස්සෙනවා. ගඟක් කියන්නේ ගලාගෙන හැම වෙලාවෙම එක ගලාගෙන යනවා. ඒ වගේ බුදු ගුණ දහම් ගුණ සඟගුණ සිහි කරන නිතර තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ ජීවිතයට පුුණ්‍ය ගංගා 3ක් ගලනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ වගේමයි බුදු ගුණ සිහි කිරීම භාවනාවක්. ඒකට ධර්මය කියන්නේ බුද්ධානුස්සති භාවනාව. ධර්මී ගුණ සිහි කිරීම භාවනාව. ධම්මානුස්සති භාවනාව. සංගගුණ සිහි කිරීම භාවනාව. සංගානුස්සති භාවනාව. එහෙම නං ඔබ තුනුරුවන් ගුණ නිතර සිහි කරනවා කියන්නේ ඔබේ ජීවිතයට විශාල ආරක්ෂාවක්. අර බයක් ඇතිවෙච්ච වෙලාක බය නැති කරගන්න උපකාර වෙනවා. තැති ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක ඒ තැති ගැනීම නැති කරගන්න උපකාර වෙනවා. ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක ඒ ලොමු ඩැහැ ගැනීම නැති කරගන්න උපකාර වෙනවා. පිංවතුනී තුනුරුවන් ගුණ සිහි කිරීම අපිට මේ වෙලාවේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර ලෙඩරෝග ගොඩාක් පෙන්වා මේ ලෝක ඇතිවෙන. එක තැනක බුදුරජාණන් වහන්සේ මේක තියෙන් නකුල පිත කියන සූත්‍ර අංගුත්තර නිකාය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙතිස් කුණුප කොටස් වනින් යුක්ත නවදුරකින් අසූචි වැගිරෙන මේ කුණු ශරීරයක් දරාගෙන කෙනෙක් හිතනවනම් මම නිරෝගි කෙනෙක් අපිට එහෙම ලෙඩ නෑ. හයෝ අපිට නං ඔය වගේ පෞකාර ලෙඩ හැදෙන්නේ. අපි එහෙම ලෙඩ්ඩු නෙමේ කියලා කෙනෙක් හිතනවනං ඒ තරම් අඥ්ඥානයෙක් නෑ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ ශරීරය කියන්නේ ලෙඩරෝගවලට ගුහාාවක්. ලෙඩරෝගවලට ගොදුරුවෙන ශරීරයක් තිය. දැම් බලන්න සාමාන්‍යින් ගෙදරග නිකං හිතන්න මේ වසංගති පැත්තකතියව. සමහර වෙලාවට ඔන්න කාටහරි හෙම්බිරිසාාවක් හැදෙනවා ගෙදර. ගෙදර 5 දෙනෙක් නං ඔය 5 දෙනාට මොක බෝවෙන ඔබහොවෙන් දුරට. එක්කො කවුරු හරි කාටහරි උනක් ගැනෙනවා. කොහින් හරි උන හදාගෙනනවා. දවස් 2-3 යනකොට අර ගෙදර හිටපු 3-4 දෙනෙකුට අර උන බෝවෙලා. ලෙඩරෝගවලට ගුහාාවක්. සමහරයට සීතලට ඒත් එක්ක දත් කැක්කුමක් හරි මොකක් හරි ලෙඩක් කොකාං කැක්කුම සීතලට ලෙඩ හැදෙන. ප්‍රශ්නය වැඩි වෙනකොට ඔන්න ඇස් දනවා කකුල් පුපුරනවා තොළු පුපුරනවා ඇඟ ඇතුළේ දාහයක් ඇතිවෙන ඇඟ පිච්චෙනවගේ සමහරු ගැගේ නොෙක් තුවාල් හටගන්නවා හමේ රෝග හටගන්නවා. එතකොට මේ වගේ සීතලට උණුසුමට පරිසරය වෙනස් වෙච්ච ගම එක්කො රටකට ගියත් දේශගුණේ වෙනස් වනාක
මේ ශරීරය කියන්නේ ලෙඩ රෝගවලට ගුහාවක්. ඒ නිසා පින්වතුනි අපි නිතර ආදීනව සංඥාව බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි ආදීනව සංඥා වඩන්න. නිතර සිහි කරන්න මේ ශරීර හිස්මුදුනේ ඉඳන් පාදාන්ති දක්වා මෙනෙහි කරන්න. කොටසෙන් කොටස අරන් බලන්න. කේස්වල, රෝමකූපවල, මේ නියපොතුවල, දත්වල, සමේ, මස්වල, නහරවැල්වල කොටසෙන් කොටස හදවත ගත්තාත්, පෙනහළු ගත්තාත්, බඩදිව, අක්මාව, වකුගඩු, හිස්මුල් මේ හැම කොටසක්ම ලෙඩ රෝග හටගන්න. සමහර ලෙඩ රෝග ගැන ගත්තොත් වෛද්‍යවරයෙකුට මුළු ජීවිත කාලෙම ඉගෙන ගත්තත් හොයාගන්න බැරි තරම් ලෙඩ රෝග ගොඩක් මේ ශරීරේ තියෙනවා. අදේ නිසා කොටසෙන් කොටසට විශේෂඥ වෛද්‍යවරු ඇහැ සම්බන්ධ, කන සම්බන්ධ, හම සම්බන්ධ, නාසය සම්බන්ධ කොටසෙන් කොටසට විශේෂඥ වෛද්‍යවරු ඉන්න ඒ තරම් ලෙඩ රෝගවලට ගුහාවක් මේ ශරීරේ. ඒ නිසා පින්වතුනි ආදීනව සංඥාව මෙනෙහි කරමින් මරණ සතිය වඩමින් දැන් අපි මැරෙනවා කියලා සිහි කරනවා කියන්නේ මේ අසුභවාදී, මේක මේ නෙගටිව්, මේක ඍණාත්මක දෙයක්. අයෝ මැරෙනවා ඕවා සිහි කරලා හරියනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මරණය සිහි කිරීම තරම් ධර්මය අවබෝධ කිරීම පිණිස වීරිය උපදින භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන. දැන් මම මැරුණොත් කොහේ යයිද? දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා නිතර හිතන්න. එහෙම නිතර හිතන කෙනාට තමයි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න, ධර්මය අවබෝධ කරගන්න වීරියක් උපදින්නේ. ඒ නිසා නිතර සිහි කරන්න දැන් මම මැරුණොත් කොහේ යයිද? දැන් මම මැරුණොත් කොහේ යයිද? මොනවද මම මගේ ජීවිතයේ මේ ධර්මයේ තුලින් බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ කරගත්තේ? අන්න එහෙම හිතන කෙනා අප්‍රමාදී වෙනවා. ඒ කියන්නේ මැරෙනවා කියලා හිතන එක නෙමෙයි. තමන් මරණය ගැන සිහි කරලා හිතනවා මම මොනවද මගේ ජීවිතේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ හුස්ම ටික යන්න පෙර මොනවද මම පරලෝ වෙනුවෙන්, මගේ ජීවිතය වෙනුවෙන්, සංසාර ගමන තුල ධර්මය කරා යාම වෙනුවෙන් මම මොනවද කරගෙන තියෙන්නේ, මම මොනවද රැස් කරගත්තේ? අන්න එහෙම හිතන කෙනා අප්‍රමාදීව සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්ම වඩනවා. පින්වතුනි මේ විපත් ලෝකෙ මේවට කියන්නේ කාල විපත්. කාලෙන් කාලෙට එනවා. ඊළඟට ස්වභාවික විපත් එනවා. වසංගත, රෝග, නොයෙක් විපත් ලෝකේ එනවා. දැන් අපි බලමු අපේ බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩිනකොට ඔය නාදිකා කියලා ගමක් හරහා වඩිනවා. මේ නාදිකා ගම බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල් කාලේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු සංඝයා සමග බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලේ මේ ගමේ වැඩ ඉඳලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ ගමේ හිටපු බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා. ධර්මය අවබෝධ කරගත්තා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම මේ ගමේ එදා ජීවත් වුණා. හැබැයි ආයමත් බුදුරජාණන් වහන්සේ මේ ගමට වඩින්නේ, ගම හරහා වඩින්නේ පිරිනිවන් පාන්න වඩින ගමන. රජගහනුවර ඉඳන් කුසිනාරාවට පිටත් වෙලා යන ගමනේ අම්බගාමය, බණ්ඩගාමය, බෝග නගරය ඕවා පසු කරගෙන බුදුරජාණන් වහන්සේ හත්තිගාමය එතනින් බුදුරජාණන් වහන්සේ නාදිකා කියන ගමට වඩිනවා. මෙන්න මේ නාදිකා ගමට වඩිනකොට මේ ගම්මානෙම 100,000 ගණන් ගමේ ජීවත් වෙච්ච මිනිස්සු විපතකින් මැරිලා. විපත මොකක්ද කියලා විශේෂයෙන් සඳහනක් නැහැ. යම් විපතකින්, ව්‍යසනයකින්, ස්වභාවික විපතකින් මැරිලා. අපි නිකන් අනුමාන කරමු මේ වගේ වසංගතයක් වගේ ලෙඩක් සමහරట్లాට වසංගතයක් වෙන්න පුළුවන්, එක්ක භූමිකම්පාවක්, ගම් වතුරක් වෙන්න පුළුවන්. මොකක් හෝ අනතුරක්, ස්වභාවික විපතක් හෝ මෙවැනි ලෙඩ රෝගයක්, වසංගතයක්, ව්‍යසනයක් වෙන්න පුළුවන්. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ ගම හරහා දැන් බුදුරජාණන් වහන්සේ සමග වඩිනකොට එදා 100,000 ගණන් ජීවත් වෙච්ච ගම්මානේ දැන් පාළුවට ගිහිල්ලා. බොහෝ මිනිස්සු මැරිලා, ගම්මාන අතහැරලා, සමහරු ගෙවල් දොරවල් අතහැරලා ගිහිල්ලා. ඉස්සර මිනිස්සු පිරීලා හිටපු ගෙවල් දොරවල් දැන්
එහෙම ජනශූන්‍ය වෙලා සමහර ප්‍රදේශ කැලෑ වෙලා මේ ගමෙන් වඩිනකොට ආනන්ද හාමුදුරන්ට මතක් කෙනවා මීට අවුරුදු ගානකට පෙර බුදුරජාණන් වහන්සේ එක්ක මේ නගරේ වැඩ සිටිද්දී. එදා බණහන්න ආපු අය. එදා බණහල ධර්මය අවබෝධ කරගත්තයි. ධර්මය හැසිරිච්ච ශ්‍රාවකයෝ ගැන මතක් කෙනු. ති ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට සිහි කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස අපි බොහෝ කාලෙකට පෙර මේ නගරයට වැඩම කරලා වැඩ සිටිද්දි මේ නගරෙ හිටිය නන්දා කියලා භික්ෂුණියක් එදා. බණහල පැවිදිවිච් උත්තරා කියලා භික්ෂුණියක් හිටිය. මේ නං ඇති භික්ෂුණීන් වහන්සේලා මේ ගමේ හිටිය. ඒ අයත් මේ විපතෙන් මැරිලා. ඒ අය කොහෙද ඉපදුනේ ස්වාමීනී අය දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා අහනවා. ඊළඟට අහනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ නගරෙ හිටියා මෙන්න මේ වගේ ස්වාමීන් වහන්සේලා බොහෝම සිල්වත් ගුණවත් අය. බණහල පැවිදි වෙච්ච අය මේ නගරෙම වෙහෙර විහාර ආරණ්‍ය සේනාසන කැලෑ ගල්ලෙන් සුද්ධ පවිත්‍ර කරගෙන වැඩ සිටිය. ඒ අයත් මැරිලා. ඒනම් මතක තියාගන්න විපතක් ව්‍යසනයක් එනකොට ගිහිද පැවිදිද සිල්වත්ද නැද්ද ධර්මය දියුණු කරාද නැද්ද කියලා නෑ. ද අප හිතම බෝම්බයක් පොපුරන. ඒ බෝම්බයක් පොපුරලා අප හිතම බස්සයක බෝම්බයක් පිපුර අපින් සාමාන්‍ය අනුමාන කරමනික. එතකොට බස්සයක බෝම්බයක් පොපුරලා 20ක් මැරෙනවා. ඔය මැරෙන ඔක්කොම දුස්සීලායි විතරද මැරෙන්නේ. එහෙම එකක් නෑ. එවැනි විපත්වල සිල්වතා වෙන්න පුළුවන් දුස්සීල කෙනා වෙන්න පුළුවන් හාමුදුරුව වෙන්න පුළුවන් සමහරලාවට හොරෙක් වෙන්න පුළුවන් මිනිමරුවෙක් වෙන්න පුළුවන් හොඳට බණභාවනාකට උපාසකයෙක් වෙන්න පුළුවන් ඒකට ගොදුරු වෙන සියලු දෙනා ඒ විපතට පත්වෙනවා. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත කෙනා සුගතිගාමියෝ නිවන කරායන රහත් වෙච්ච කෙනෙක් නම් පිරිනිවන් පානවා. සෝවාන් වෙච්ච කෙනෙක් නම් දෙව්ලොව උපදිනවා. සකදාගාමි වෙච්ච කෙනෙක් නම් දිව්‍ය ලෝක යනවා. අනාගාමි වෙච්ච කෙනෙක් නම් සුද්ධාවාස බඹල උපදිනවා. මැරෙනකොට සද්ධා මාත්‍රයක් හරි බලවත් වුණොත් ඒ සුගතිය යනවා. හැබැයි පිනක් කුසලයක් කරගත්තේ නැති පෞකාර ජීවිතේම ඉඳලා මැරිලා ගිය අය අපාය වැටෙනවා. ඕක තමයි ඉරණම. දැන් අපි හිතමු වසංගතයක් එනවා. මේ වසංගතයට ගොදුරු වෙලා 100,000 ගණන් මිනිස්සු මැරෙනවා. දැන් අපි දන්නවා අපේ රටේ ඉතිහාසෙ බැමිණිතියා සාය කියලා විශාල සාගතයක් ඇවිල්ලා තියෙනවා. ඔය බැමිණිතියා සාය ගැන තියෙන පොත්පත් මේවා ඔබ කියවලා තියෙනවා නම් අතීතය ගැන අධ්‍යයනය කරලා තියෙනවා නම් ඔබට තේරෙයි අද මේ අපි විඳින දේවල් වලට වඩා කොච්චර භයානක ඉරණමකට එදා රටපත් වුණාද කියලා. අවුරුදු 12ක නියගයක්. එතකොට ඉතන වතුර පොදක් නෑ. වගාවක් කණ්ඩ බොන්න දෙයක් නෑ. අවසානය ගහකොළ මැරිලා කිසිම දෙයක් නෑ. මිනිස්සු සත්තු ටික මරාගෙන කෑව ඒකත් ඉවරයි. සතෙක්කත් නෑ. දැන් වතුර නැති වෙනකොට ගංගා ඇලතු ලොක්කෝම හිදිලා ගියා. දැන් මුහුදේ තියෙන මුහුදු වතුර ටික විතරයි. මිනිස්සු කන්ද උඩ රට මැද්ද හිටපු මිනිස්සු ගන් නගර අතහැරලා ඈතට ගිහිලා මුහුද අයිනට ගියා මොනවා හරි අර මුහුද අයින තියෙන වැටකී අයිස්ම මුහුදු වතුර අමාරුවෙන් හරි මෙවැනි දෙයකින් හරි ජීවිතේ ගොඩ ගහගන්න ගොඩාක් අය ගම්මාන අතහැරලා රටේ මුහුද අයිනට ගියා. ඔය අතරේ තිස්ස මහාරාමේ වැඩ සිටිය 12,000ක් මහරහතන් වහන්සේලා දානෙ නැතුව පිරිනිවන් පෑව කියලා අපේ ඉතිහාසෙ තියෙනවා. යාල මහ කැලේ වැඩ සිටිය 12,000ක් මහරහතන් වහන්සේලා දානෙ නැතුව පිරිනිවන් පාන. එතකොට බලන්න රහතන් වහන්සේලා වැඩ සිටිය යුගයේ තිස්ස මහාරාමේ 12,000යි යාල මහ කැලේ වැඩ සිටිය 12,000යි ඔක්කොම 24,000ක් මහරහතන් වහන්සේලා දානයක්වත් නැතුව දාන වේලක් නැතුව පිරිනිවන් පෑව මහ කැලේ. එහෙමනම් මෙයා රහත්ද නැද්ද මෙයා සෝවාන්ද පෘථග්ජනද විපතක් එනකොට හැමෝට මේ විපතට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතරේ මහ කැලෑ දැන් මිනිස්සුන්ට විපත් එනකොට වෙන දේවල් අපි මේ වර්තමාන තත්ත්වයත් එක්ක මේ අනතුරු දකින්න ඕනේ. මේ අනතුරු තේරුම් ගන්න ඕනේ. මිනිස්සුන්ට කන්න බොන්න හිඟ වෙනකොට ආර්ථික ප්‍රශ්න දරුණු වෙනකොට ධර්මයක් නැති බොහෝ මිනිස්සු දරුණු වෙනවා කුපිත වෙනවා.
සිල්වත් කෙනා, ධර්මය දන්න කෙනා, බණහපු කෙනා, සසර බය දකින කෙනා විපත් එනකොට මරණ සතිය වඩනවා. හුස්මටික යන්න කලින් අප්‍රමාදීව මන් ධර්මය අවබෝධ කරගන්නවා කියලා වෙනදටත් වඩා වීරියෙන් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම වඩනවා. අන්න ධර්මය දියුණු කරලා බණහලා ඒ ධර්මය ජීවිතයට ගලප ගන්න උත්සාහ කරපු කෙනා විපත් ව්‍යසන ඉදිරියේ වෙනදටත් වඩා වේගෙන් ධර්මය පැත්තට යන. හැබැයි සාමාන්‍ය මනුස්සයා ධර්මයක් නැති පෘතජ්ජන ජීවිතය මැරිල මොකෙක් වුණා මොකද කියන මට්ටමෙන් ජීවත්වෙච්ච මිනිස්සු සමාජයෝන තරඟ ඉන්නවා. එවැනි අය වෙනදට වඩා සාහසික වෙනවා සමහරු. හොරකං කරන්න පෙළබෙනවා. තමන්ට ඕන පවක් අපරාධයක් කරලා මරාගෙන පිරිසක් විනාස කරලා හරි මට ජීවත්වෙන්න පුළුවන්නම් මං ඉන්නවකින් තැනටේනවා. ඔබහල ඇති අපේ රටේ බැමිණිතියා සාය කාලේ මිනීමස් කන කණ්ඩායම් හිටිය කියන. මිනිස්සුන්ට කන්න නැති වෙනකොට මනුස්සේ හරි මරාගෙන කන්න පෙළබෙන සත්තු මරාගෙන කෑ වගේ මිනිස්සු මිනිමස් කෑවකින අපේ ඉතිහාසේ. මනු සාමාන්‍ය මනුස්්‍ය විතරන්න මේ කැලෑවල හුද කලායි භාවනා කරගෙන හිටිය. සමහර සිල්වත් ගුණුවත් ස්වාමීන් වහන්සේල පවා අපේ රටේ මිනීමස් කන කණ්ඩායන්වලට අතීති ගොදුරුණා කළ ඉතිහාසි තියෙනු. ඒමනං අපිට පේනවා අපි දකින්නවට වඩා මේ ව්‍යසන විපත් එනකොට මිනිස්සු දරුණු වෙනවා. මිනිස්සු හොරකං කරන්න මිනී මරන්න අපරාධවලට පෙළමෙන. දැන් ඔබ නිකං හිතන්න අපි නික අපේ වසංගතය ගැන හිතල අපි මනුස්්‍යයන් ගැන මානුසිකව බලන්න මේ වෙලා. සමහර වෙලාවට බඩකින්නට අපි මේ හොරකං කරන එක හොඳයි කියන එකක් නෙවෙයි. හැබැයි සමහර වෙලාවට බඩකින්න වැඩිකමකට ගෙදර දරුව අඩනකොට සමහරලාවට කොස්ගෙඩියක් පොලොස්ගෙඩියක් කෙනෙකුට අල්ලපු අත්තකින් කඩාගන්න සමහරලාවට හිතක් පහළ වෙන්න පුළුවන්. මේ ඔස්සේ අර පුද්ගලයාගෙන් පලිගන්න පොලිසියන්න හිරේදාන්න මරාගන්න මේ මට්ටමට පත් නොවී මානුසිකව හිතන්න. මේ වෙලාවි සමහරලාවට පොල්ගෙඩියට කොස්ගෙඩියට සමහරලාවට වත්තේ තියෙන මං්ඥොක් කාලයක් ගැලිව කියලා මරාගන්න යන මට්ටමට යන්න එපා. පුළුවන් තරම් මානුසිකව හිතලා තමන්ට යමක් තියෙනවනං අසීරුම මොහොතේ බෙදා හදාගෙන අසරන කෙනෙ ගැන අල්ලපු ගෙදර මනුස්්‍යය ගැන හොයලා බලන්න මේ මනුස්්‍යය කෑවද දරුව කෑවද අඩුගාන තමන්ට පුංචි දෙයක් එක වේලකින් හරි පිහිටක් වෙන්න පුළුවන්න පිහිටවෙන්. අපි දන්නවා මේ වසංගතය අපේ රටේ දැන් අවුරුද්ධකුත් මාස ගාන. මේ වසංගතයේ මුලින්ම ආරම්භ වනාට පස්ස මිනිස්සු ගොඩාක් බය වුණා. ඒ බයවෙලා අපි දන්න අපේ රට පලවෙනි රැල්ල දෙවනි රැල්ල එනකොට. මිනිස්සු කොච්චර බයේ මේවට සූදානම් වුණාද. රටම සම්පූර්ණය වහගෙන හිටිය මාස ගාන මාස 5ක් මුළු රටේ මැදිර නීතිය දාලා රට වහගෙනම හිටිය. එතකොට ඕනම මනුස්සෙක් තමන්ගේ ජීවිතයේ කීයක් හරි ඉතුරු කරගන්නවා. අනාගතයේ විපතක් ව්‍යසනයක් කරදරයක් අනතුරක් ලෙඩක් දුකක් හැදුනොත් ගන්න කියලා අඩ්ඩුම ගාන බොහෝ ගෙවල්වල කීයක් හරි ඉතුරු කරගන්න. සමහරයනං ඉන්නවා මේ හම්බ කරා කෑවා බිව්වා බේබදුකමයි දුරාචාරයයි දුස්සීලකමයි සූදුවයි සුරාවයි සල්ලාලකමයි අතේ සතේනෑ. හම්බ කරන එක ගෙවල්ලොලටත් නෑ තමන්ටත් නෑ දුරාචාරයම විනාස කරගන්න පවකාරය ගොඩක් ඉන්නවා නැතුව නෙමේ. හැබැයි ඔය අතරේ සාමාන්‍යයෙන් කුලී වැඩක් කරලා හරි. මොනව හරි කීයක් හරි ඉතුරු කරලා ගෙදර හංගගෙන තියාගෙන හිටපු පිරිසක් හිටිය නං පහෝගිය අමාරුම ඔය වසංගතය පටන්ගත්ත කාලවල ඇදිර් නීතිය දාලා තිබ්බ කාලවල පහුගිය කාලවල මිනිස්සුය අතේ තිබිච්ච හංගපු දේවල් ඉතුරු කරගත්ත දේවල් කනකරාබරණ පහුගිය අවුරුද්දෙ කොච්චර නම් මිනිස්සු බැංකූල තිබ්බ කනකරාබරණ උගස් තිබ්බද. නයට ගන්න පුළුවන් හැම තැනින්ම ගිහිල නයිල්ල ගත්ත. දැම් මිනිස්සුන්ට නයට ගන්න විදිහකුත් නෑ කවුරුත් නයට දෙන්නේ. බොහෝ දෙනෙකුට දැන් උගස්තියන්න දෙයකුත් නෑ. එදකොට මෙහෙම වෙලා මිනිස්සුන්ට අවසානය කන්න බොන්න නැතිවෙනකොට ආර්ථික ප්‍රශ්නය එනකොට තමන්ට ජීවිතයේ සමහරු හොරකංවලට පෙළමෙන.
ඒ නිසා මේ විපත් එක්ක අනාගතයේ සොරබිය නොසිතන විදිහට සමාජ වර්ධනය වෙන්න පුළුවන්. මිනිස්සු අපරාධවලට පෙළමෙන හොරකං කරන්න පෙළපෙන. ඒ නිසා මේ අවස්ථාවේ මේ ඇතිවෙලා යන භයානක තත්ත්වයක් එක්ක බොහොම බුද්ධිමත්ත ඔබ ධර්මය තුළ රැඳමින් කටයුතු කරන්න. අපි කතා කරාර නාදිකා ගමේ සිදුවීම. තින් එදා අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග මේ නාදිකා ගමහරහා වඩිනකොට ආනන්ද හාමුදුරන්ට මතක් කෙනවා මේ ගමේ හිටපු අයිතින් අහන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අසවල් උපාසකවරු උපාසිකාව අනේ මේ ගමේ හිටිය මේ වගේ භික්ෂුණීන් වහන්සේලා මේ වගේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාත් අපවත් වෙලා දැන් කොහෙද ඉපදුනේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ විපතෙන් මේ ව්‍යසනෙන් මරණයට පත්වෙච්ච ඔබ ඔය කියපු සමහර භික්ෂුණීන් වහන්සේලා පිරිනිවන් පෑවා කියෝ. සමහරු අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා කියෝ. ආනන්ද ඔබ ඔය කියපු සමහර ස්වාමීන් වහන්සේලාත් මේ විපතෙන් ව්‍යසනෙන් පිරිනිවන් පෑවා. සමහරු සුද්ධාවාස බඹලව සමහරයි දිවිය ලෝක ගියා කියෝ. එතකොට ආනන්ද හාමුදුරන්ට මතක් කෙනවා තව දැම මේ ගමහරහා යනකොට එතකොට පේන පුංචි ගමක්නේ මහ විශාල ගම්මාන ගෙවල් තිබ්බ තැන් දැන් සම්පූර්ණ විනාස වෙලා විශාල විපතක් ව්‍යසනයක් වෙලා අවසන් වෙච්ච කාලෙක. ති ආනන්ද හාමුදුරුව මතක් වෙන අය ගැන අහනවනේ ස්වාමිනී අසවල් කෙන එතකොට අරය අසවල් උපාසකය අර උපාසිකාව බුදුරජාණන් වහන්සේ ඉතින් අහනකොට මුලදී එකෙක් කෙනා ගැන ඒ අයි ඉපදිච්ච තැම් බුදු ඇසින් බලල කිව්වා. ඊට පස්ස කියනවා ආනන්ද මැරෙන අය මතක් කර ස්වාමිනි අසවලා කොහෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේ විහිසවන්න එපා. ආනන්දය මේ විපතේ මරණයට පත්වෙච්ච මේ ගමේ මිනිස්සු අතරින් 500කට වැඩි කීව මේ ගමේදා ජීවත්වෙච්ච සෝවාන් වෙච්ච පිරිස ඒ සියලු දෙනාම දෙව්ලොව ඉපදිලා කියව. ආනන්ද මේ විපතෙන් මැරිච්ච මිනිස්සු අතරින් 90කට වඩා සකදාගාමි වෙච්චයි මේ ගමේ ජීවත් වෙලා තියෙන. ඒ සියලු දෙනාත් දැන් දෙව්ලොව ඉපදිලා. ආනන්ද මේ ගමේ විපතෙන් මැරිච්ච මිනිස්සු අතර 50කට ආසන්නයි කිව අනාගාමි වෙච්චායම. එතකොට ගිහි ජීවිතය තුළ ඉහලටම වඩාගෙන අනාගාමීම වෙච්චාය 50කට ආසන්න පිරිසක් එදා මේ නාදිකා ගමේ ඉඳලා තියෙන. ඒ අයත් මැරිලා විපතේ. ආනන්ද ඒ අය සුද්ධාවාස බඹලව දැන් ඉපදිලාකි අනාගාමි වෙච්චාය උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ. එතකොට සුද්ධාවාස බඹලව ඉපදිලා මේ අනාගාමි වෙච්චාය. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ ආනන්ද මේ ගමේ යම්තාක් පිරිසක් හිටියනං සද්ධා මාත්‍රයක් හරි ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරගෙන යම්තාක් පිරිසක් හිටියනං මයි සද්ධාමත්තම් පීමමත්තං සබ්බේතේ සග්ග පරායන ඒ සියලු දෙනාමත් දැන් සුගතීපදිලාකි. ඒනම් අපිට පේන බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වුණානම් මේ මිනිස්සු අතර හිතේ බුදුගුණ සිහි කරලා ධර්මය ගුණ සිහි කරලා සංගගුණ සිහි කරලා තුනුරුවන් ගැන සද්ධහා මාත්‍රයක් හරි බලවත් කරගත් පිරිසක් එදා මේ ගමේ හිටියද ඒ සියලු දෙනා සප්පීතේ සග්ග පරායනු ආනන්දය සුගතිගාමී වෙලා. අනිත් අය ගැන කතාවක් නෑ. ඒ කියන්නේ පෘතජ්ජනාය පන්සිල්වත් නැති පහුකාර ජීවිත ගත කරගෙන මැරිල්ලා මොකෙක් වුණහම් මොකද වෙන දෙයක් වෙන්න තෑ කියාගෙන ඔහොම හින්ඩපු අය ඕන තරංවය ගමයින් නැති. ඒ අයට සතර අපාය මහගෙදර කරගෙන යන සංසාර ගමන මිසක් වෙන කොහෙනම් පිළිසරණත්. ඒ නිසා පිංහතුනේ එතකොට අපිට පේනවා විපත්වලින් බුදුහාන්දුරයි කාලෙත් ඔය වගේ විපත් වුණා. එවැනි විපතක් වෙලා අවසන් වෙන්නකොට මැරිච්චාය අතරින් අන්න ප්‍රතිඵල 500කට වඩා සෝවාන් වෙච්චයි හිටිය ඒ අය දිවිය ලෝකෙ. 90කට ආසන්න සකදාගාමී පිරිසක් හිටිය ඒ අය දෙව්ලෝ. 50කට ආසන්න මැරිච්චාය අතර අනාගාමියයි හිටිය ඒ අයි සුද්ධාවාස බඹලෝ ඉපදිලා. යමෙකුට තුනුරුවන් ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බනං ඒ සියලු දෙනාමත් දැන් සුගතිගාමී වෙලා. අන්න ප්‍රතිපල්. එහෙමනං
වර්තමානයේ අපිට විපත් නවත්තනවා කියන එක ලේසි දෙයක් නෙමේ. ඔබට පේනවා ලෝකෙ මොන තරම් විද්‍යාව තාක්ෂණය මොනවා දියුණුනත් මොන තරම් විද්‍යාඥයෝ නිදි මරාගෙන දැන් අවුරුද්ධකට එහා කාලයක් අවශ්‍යද හොය මහන්සි වුණා. සමහර වෙලාවට ඒ හොයාගන්න එන්නත ටික කාලයක් යනකොට ඒ වෛරසේ තවත් දරුණු වෙලා අර එන්නතට ඔරොත්තු නොදෙන මට්ටමට පත්වෙලා. ඒ නිසා අද විද්‍යාව තාක්ෂණයට වඩා මේ වසංගතය ප්‍රබල වෙලා මේ වෛරසේ. ඒ නිසා පිංගතුනේ අපි මේ වෙලාවේ හැබැයි මේකෙන් බේරෙන්න්න පුළුවන්. මේකෙන් ආරක්ෂාවෙන්න පුළුවන්. ඒ ආරක්ෂාවෙන ක්‍රමයක් ඔබට වෛද්‍යවරු වෛද්‍ය විශේෂඥයෝ වසංගත රෝග විශේෂඥ ඔබට කියල දෙනම් මෙන්න මේ විදියට ආරක්ෂාවෙන්. එතකොට ඒ ආරක්ෂාව ඔබ හදාගෙන ඔබට ධර්මයනුත් ඔබට ආරක්ෂාවක් හදාගන්න පුළුවන්. තුනුරුවන් ගුණ නිතර සහි කරන්න සිල්වත්තයෙන්. හිත රැකගන්න හිත දමනය කරගන්න ඉන්ද්‍රිය දමනය කරගන්න සද්ධාදී ගුණධර්ම දියුණු කරගන්න. හැම වෙලාම හිතන්න මරණය මේ වසංගතය බේරෙන්න්න පුළුවන්. හැබැයි මරණය කියන එක ඉහලට ගත්ත හුස්මපද පහලට හිලන්න පෙර මැරෙන්න්න පුළුවන්. කටට ගත්ත බට්ටික ගිලගන්න පෙර හිර වෙලා මැරෙන්න්න පුළුවන්. අපි දන්නේ නෑ කවද කොතන මොන විදිහ ව්‍යසනයකට අපි පත්තේද. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කෙලපි හැම දෙනාට ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේම හද මේ ධර්ම දේශනාවේ දායකත්්‍ය දරණ පිංගතුන් දුනීෂා බෝතලාගේ හසන්ති බෝතලාගේ ජයනි බෝතලාගේ කියන දියනිවරු තිදෙනා ඒ වගේම කුමාර පැල්පොල නිශාන් ආදිහෙට්ටි චන්දු කස්තුරි ආරච්චි කියන මේ බෑනවරු ඇතුළු මේ දියනිවරු එකතු වෙලා තමයි අද මේ ධර්මදානමය පින්කම කරන්න විශේෂයෙන්ම පිළියන්දල මාවිත්තර පදිංචිව සිටින වයසවුරුදු 76ක් වන නිර්මලා ලියනගේ ආදරණය මෑණියන්ට නිදුක් නිරෝගේ සම්පත්තිය තුරුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. සියලු රෝගාබාධ දුරුවෙලා තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කෙනුතුම් ආශිර්වාද ප්‍රාර්ථනයෙන් මේ ධර්මදානමේ පින්කම සිදු කරනවා. ඒවගේම දැනට වසර 10කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු බෝතලාගේ සේන විල්බඩ් පියාණන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන මාරමුණ. තිය පියාණන් ඇතුළු සංසාරගත වර්ග පරම්පරාගත මිය පරලෝගිය සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒයාගේ පරලෝ ජීවිත සැපවත්වේවා සුවපත්තේවා සංසාරදුකින් අතමි දේවා කියලමිය පරලෝගේ ඥාතීන්ට පින් දෙමු. ඒවගේම නිර්මලාලියනගේ මෑණියට නිදුක් නීරෝගි සම්පත්තියම සැලසේවා. තිවිදේශගතව සිටිනේ දරුවන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්මදානමය පින්කම සිදු කරනවා. තිගේ දරුවන්ටත් ලංකාවන්න ඥාතීන් සියලු දෙනාටමත් විදේශගතව ඉන්න හැම දෙනාටමත් අද මේ ධර්මය ශ්‍රවණය කර ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාමත්. විශේෂෙන් කළම්ම ටෙලිවිෂන් මෙ සඳහා විකාශය ඔස්සේ සමාජ මාධ්‍ය රැසක් ඔස්සේ මේ ධර්මය ලෝකයටම බෙදා දෙන්න කටයුතු කරන කළම් ටෙලිවිෂන් මෙ සඳහම් විකාශය හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්ඨාචුවම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාචුවම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාචුවම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
සියලු හදවත්වලට දහම තුළින්ම අර්ථාන්විතභාවයක් එකතු කරන්නට ඔබේ ජීවිතය සුපසන්ව ගත කරන්න දහමින් ආශිර්වාද එකතු කර දෙන්නට නිවැරදි මාර්ගය දහම තුළින්ම පහදා දෙන්නට මෙත් සදහම් විකාශයෙන් නිරන්තරයෙන්ම අපි ප්‍රයත්න දරනවා. මෙත් සදහම් දේශනා නිර්මල වූ පිවිතුර වූ පරම නික්ලේශී වූ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඔබට දහයාද කරන අපගේ YouTube නාලිකාව මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් විකාශයේ YouTube නාලිකාව වගේම මෙත් TV Facebook පිටුව ඇතුළු බොහෝ අවස්ථාවන් ඔස්සේ ඔබට ධර්ම ශ්‍රවණය කරන්නට අපි ඉඩකඩ සලසා දෙනවා. මෙත් සදහම් දේශනා මේ උතුම් සධර්ම දේශනාව නිසි ධර්මානුකූලව සිද්ධ කළා වූ අප පින්වත් ස්වාමින් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප අප නායක හිමිපාණන් වහන්සේට අපි සාදු නදින්නතුව සිහිපත් කොට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාව ලෝපුරා බෙදා හැරීමට සදැහැති ඔබගේ ධර්මාබෝධය පිණිසම සාක්ෂාත් වන්නට ඔබට ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙමින් ගුවන් අවකාශය සලසාගෙන සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ සදැහැති දායක අධිකාරීන් මා නැවතත් සිහිපත් කරන්නම්. දුලේෂා බෝතලාගේ, හසන්ති බෝතලාගේ, ජයනි බෝතලාගේ යන දියණියන්, ඒ වගේම කුමාරපැල් පොළ මහත්මයා, නිශාන් ආදිහෙට්ටි, චන්දු කස්තුරිආරච්චි යන සදැහැවත් පිරිසට නිදුක් නිරෝග භාවය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වයස අවුරුදු 76ක් වන නිර්මලා ලියනගේ ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝග භාවය ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සියලු පුණ්‍යානුමෝදනාවන් ඒකාන්ත වශයෙන්ම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කළ හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාවේ දේශනාමේ කුසල සංස්කාරයන් උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා, හේතු වේවා, මහෝපකාර වේවායි ප්‍රාර්ථනා සිද්ධාගෙන මෙත් සදහම් දේශනා තුළින් ඔබේ නිවහනින් සමගන්නටයි සූදානම් වෙන්නේ. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.